ඔබ සියලුම දෙනාවම අපේ YouTube වංශ කතාවට සාදරයෙන් පිළිගනු ලබනවා. ඔබෙත් මගෙත් මේ මහ පොළොවේ මේ මාතෘ භූමියේ උප්පත්ති කතාවේ පළමු දිගහැරුම මෙසේ සඳහන් කරමි. අද ඉඳලා අපි මේ කියන්න යන්නේ අපේ ශ්‍රී ලංකාවේ අපේ මුතුන් මිත්තන්ගේ අපේ නිවැරදි ඉතිහාස කතාවයි. නිවැරදි ඉතිහාස කතාව කියලා මම මේ කියන්න යන කතාවට ආරම්භය ගනිද්දිම ඔබට නැගෙන පළමුවෙනි ප්‍රශ්නය තමයි ඇයි අපි මෙච්චර දවස් දැනගෙන හිටිය ඉතිහාසය වැරදිද කියන එක. ඒකට උත්තරේ මම ඔව් කියලා දුන්නොත් ඔබ මාත් එක්ක එකවරම එයට එකඟ නොවෙන්නට පුළුවනි. දැන් මම පැහැදිලි කරන්නම් කොහොමද ඒ අපි හදාරපු ඉතිහාසය වැරදි වෙන්නේ කියන එකත් කවුද කොහොමද අපිට වැරද්දුවේ කියන එකත්. සමහර ඉතිහාසඥයන්ට ගවේෂකයන්ට අනුවත් අපි අපේ පාසලේදී හා ඉගෙනගත්ත ඉතිහාස පතපොතවලට අනුව අපේ ඉතිහාසය පටන් ගන්නේ රටේ පළමුවන රජතුමා වන විජය රජුගේ ආගමනයත් සමග කියන එක. ඒක තමයි අපට ඉතිහාසය වරද්දපු පළමුවන කරුණ. විජය කියන්නේ අපේ රටේ පළමුවෙනි රජතුමා නොවන බවත් විජයගේ වංශයෙන් අපි පැවත නොවෙන්නන් කියලත් මම ඔබට ඉස්සරහට නියත වශයෙන්ම කියලා දෙන්නම්. දැනට අපේ ඉතිහාසය වසර 2500ක් නොව වසර 5000කටත් පෙර දිව යන්නක් බව මම ඔබට පැහැදිලිවම දක්වා දෙන්නම්. ඒ වගේම වසර 5000ක ඉතිහාස පොත්පත්වල සඳහන්ව නැත්තේ කියන එක මම මුලින්ම පහදලා දෙන්නම්. හැමදාමත් වගේ අපිට අපේ උරුමයට අපේ ඉතිහාසයට ලෝක ඉතිහාසය පටන් ගත්තේ ලංකාවෙන් කියන එක ආඩම්බරයෙන් කියන්න තිබුණ කතාව වැරැද්දුවා සුද්දා. 1821 බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී බ්‍රිතාන්‍යයන්ට උවමනා වුණා ඔවුන්ගේ යටත් විජිත සහ ලෝකයේ අනෙක් සියලුම රටවල ඉතිහාස කරුණු පිළිබඳව මානව ශිෂ්ටාචාරයන්ගේ විකාශනය පිළිබඳව ලිඛිත සාක්ෂි පදනම් කරගෙන හැදෑරීමක් කරුණු එකලස් කිරීමක් කරන්නට. ඔවුන් මේ සඳහා රොයල් ඒසියාටික් සොසයිටි නමින් අධ්‍යාපනික ආයතනයක් බ්‍රිතාන්‍ය තුළ ගොඩ නැගුවා. පුරාවිද්‍යාඥයන් ගවේෂකයන් සහ ලේඛකයන්ගෙන් වගේම සිවිල් සේවකයන්ගෙන් පරිපූර්ණ වුණු මෙම සංගමයේ ඒජන්තවරුන් සියලු රටවලට යවා ඒ රටවල ඔවුන්ගේ ඉතිහාසයේ ආරම්භය පිළිබඳ කරුණු එක්කාසු කරා. එහි ප්‍රතිඵලයක් විදිහට 1845 ශ්‍රී ලංකාවෙත් මෙම ඉතිහාසය සටහන් තබන්නන්ගේ ශාඛාවක් පිහිටු වූවා. ලංකා ඉතිහාසය පිළිබඳව තොරතුරු කරුණු එක්කාසු කර ඔවුන්ගේ ඒජන්තවරුන් ලංකාව ගැන බ්‍රිතාන්‍යයට යවපු වාර්තාවට පදනම් කරගත්තේ අපේ ඉතිහාස ග්‍රන්ථය වූ මහා වංශයයි. එසේ සම්පාදනය වුණු කරුණු මත බ්‍රිතාන්‍යයන් ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරය බැබිලෝනියානු ශිෂ්ටාචාරය බවත් ඒ වසර 3500කට ඉහතකට දිව යන්නක් බවත් කළු මුහුද හා කැස්පියන් මුහුද ආසන්නයේ එහි පළමු මූලික ජනාවාස ආරම්භ වූ බවත් ලිඛිත ඉතිහාස කරුණු මත ඔවුන් සඳහන් කළා. ඒ වගේම බැබිලෝනියාවෙන් පටන් ගන්න ලෝකයේ පළමු මානව ශිෂ්ටාචාරය ජනගහන වර්ධනයත් එක්කම ඔවුන්ගේ පිරිසක් යුරෝපයට තවත් පිරිසක් ඉරානය දෙසටත් සංක්‍රමණය වුණා. මෙම යුරෝපයට සංක්‍රමණය වූ පිරිස ඉන්දු යුරෝපීයන් ලෙසටත් ඉරානය දෙසට සංක්‍රමණය වූ පිරිස ඉන්දු ඉරානීය ලෙසටත් ඔවුන් වර්ග කරා. මෙම වර්ගීකරණයට ඔවුන් ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරා. ඔවුන් දැක් වූ ලිඛිත සාක්ෂි වූයේ ඉන්දු යුරෝපීයන් සතුව පැවති ඇවෙස්ටා යන ශාස්ත්‍රීය ග්‍රන්ථයක්, ඉන්දු ඉරානීයන් සතුව පැවති රික්වේද නැමැති ඉතිහාස ග්‍රන්ථවල සඳහන්ව පැවති කරුණු එක හා සමාන වීම මතයි. ඉන් පසුව ඉරානයෙන් වෙන් වූ ඉන්දු ඉරානීයවරුන් පිරිසක් ක්‍රමක්‍රමයෙන් ඉන්දියාවේ පංජාබ් ගඟට අවට ඔවුන්ගේ නව නිජබිම ලෙස ඉන්දියාව මූලික කරගෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාරය නමින් නව වාසස්ථානයක් ගොඩනගා ගන්නවා. තවද ඉන්දියාවේ
ගෞතම බුදුන් වහන්සේ ක්‍රිස්තුපූර්ව 6 වන සේවසේ ඉන්දියාවේ වැඩ සිටි බවටත් ඔවුන් සනාථ කරනවා. මෙම සිද්ධිවලට සමගාමීව අපේ ලංකාවේ ලියවුණු මහාවංශේ සඳහන් වන එක් කරුණක් මත ඔවුන් අනුමාන කරනවා අපේ ඉතිහාසය පටන් ගත්තේ විජය රජුගේ ආගමනයත් සමග බව. මෙන්න මේ මහාවංශයේ සඳහන් වාක්‍යයක් මෙසේ ඉදිරිපත් කරන්නෙමි. තුන්වන වර වනාහි කිපී මහජනතෙමි ඔබ පුතු මරුව මැනවයි රජහට කීය. ඉක්බිති රජතමේ ඒ විජය කුමරුද ඔහුගේ ඒ පිරිසද යන 700ක් මිනිසුන් අඩක් ඉස්මුඩු කරවා නැවක දම්මවා සමුදුර යැවීය. විජයතමේ සුප්පාරක නම් පටුන බැසගත්තේය. මෙහි පිරිසගේ බලාත්කාර ක්‍රියාවෙන් බය වූයේ නැවතත් නැවුනැක්ගේය. ස්ථීර බුද්ධි ඇති විජය නම් කුමර ලංකායෙහි හෝ තාම්‍රපර්ණ දිවියෙහි යමක ශාලාන්තරයෙහි හෙවත් සලරුක් දෙදනා අතුරෙන් තථාගතයන් පිරිනිවන් පිණිස සැතපුණු දවස බටුයේය. යන්නෙන් මහාවංශයේ 6 වන පරිච්ඡේදයේ 41 සිට 47 දක්වා ගාථාවන්හි මත පදනම් වී ශ්‍රී ලංකාවේ ඉතිහාසය ඔවුන්ගේ ලෝක ඉතිහාසයට සම්බන්ධ කර අපේ ඉතිහාසය පටන් ගන්නේ වසර 2500කින් බව ඔවුන් ලේඛනගත කරනවා. මම හිතනවා දැන් ඔබ සැමට පැහැදිලි වන්නට ඇති අපේ ඉතිහාසය පටන් ගන්න වසර 2500 කියන මතය වැරදි බව. හරි දැන් මම ඔබට ඔප්පු කර පෙන්වන්නම් විජයාගමනයට පෙර මෙහි මිනිස් ජනාවාස තිබූ බවත් තාක්ෂණිකව මෙන්ම ආධ්‍යාත්මිකවත් දියුණු මිනිස් කොට්ටාශයක් මෙහි වාසය කළ බවත් බුදුන් වහන්සේ මේ ලංකාවේ ස්ථාන 16කට වැඩම කළ කතාව ඔබ දැනටමත් දන්නවා ඇති. මහියංගන නාගදීපං කල්යාණම් පද ලාංඡනං ලෙස එම ස්ථාන පිළිබඳව සඳහන්. එදා දියුණු මිනිස් වාසයක් නොමැති වුණා නම් මෙවැනි ස්ථාන 16කට උන්වහන්සේ වැඩම කළේ ඇයි? අපි හැමෝම දන්නවා චූලෝදර මහෝදර කතාවෙන්ම මම ඔබට මේ වඩාත් පැහැදිලි කර දෙන්නම්. මැණික් පුටුවක් අරබයා සහෝදර ප්‍රාදේශීය නායකයන් දෙදෙනෙක් අතර සිදුවන්නට ගිය මහා සටනක් වැළැක්වීමට බුදුන් වහන්සේ මෙහි වැඩම කළ කතාව. ඔබ දැනටමත් දන්නව ඇති වසර 2500කට පෙර පැවති අතීතයේ පවා මැණික් ඔබ්බවා පුටුවක් නිර්මාණය කිරීමට තරම් තාක්ෂණය අපට තිබූ බවත් බුදුන් වහන්සේගේ ධර්මයේ තරම් ගැඹුරු ධර්මයක් අවබෝධ කර ගැනීමට තරම් ඥාන සම්පත්තියෙන් යුතු මිනිසුන් මෙහි වාසය කළ බවත් මෙම කතාව පමණක් උදාහරණයට ගත් ඔබට පැහැදිලි වනු ඇත. එම කාලයේ ලංකාවේ යක්ෂ, නාග, රාක්ෂස හා දේවලස ගෝත්‍ර 4ක් පැවතුණා. එය සිව්හෙළය නම් වුණා. බොහෝ විට අප විසින් මෙම ගෝත්‍රවලට කරන නාමකරණය වැරදියට අර්ථ දැක්වීම හා වැරදි ලෙස මනසෙහි ඇද ගැනීම නිසා යක්ෂ ගෝත්‍රික මිනිසුන් යක්ෂයන් ලෙසත් නාග ගෝත්‍රික මිනිසුන් නයි විදිහටත් දේව ගෝත්‍රිකවරුන් දෙවිවරුන් ලෙසත් වැරදියට අරන් අර්ථ කියනවා. අපි අපේ සිව්හෙළය පිළිබඳවත් රාජ්‍ය විකාශනය පිළිබඳවත් ඊළඟ සතියේ හම්බ වෙලාම අපි කතා කරමු. මේ අපේ YouTube වංශ කතාවයි.